රන්බිමෙන් සරු අස්වැන්නක් ප්‍රාර්ථනා කරන ගොවිතනට හිතැත්තන් සමඟ කාලීන කෘෂිකාර්මික ප්‍රවණතා සංවාදයට ලක් කරන. කෘෂිකාර්මික සංහිඳියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණය. බොරදිය මංකඩ මහපොළොවේ අරගලය ගෙවත්තෙම පටන් ගැනීම කියන මාතෘකාව ඔස්සේ මං හිතන්නේ පසුගිය සති කීපය ඔස්සේම අපි ඔබ දැනුවත් කරා විවිධ දේවල් පිළිබඳව. ඉතින් ඒ සියල්ලේදීම අපිත් එක්ක සම්බන්ධ වුණා ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත්තෙන් බණ්ඩාර මහත්මයා. පසුගිය සතියේත් ඔහු ඒ පිළිබඳව ඉතාමත් විද්වත් කතිකාවතක් ගෙනාවා. ඉතින් අද දවසේත් අපි මේ බොරදිය මංකඩ පටන් ගන්න අපි ඌණ පූර්ණේ කරගන්න බලාපොරොත්තු වෙන සනත්තෙන් බණ්ඩාර මහත්මයාගෙන්. සනත්තෙන් බණ්ඩාර මහත්මයා විශේෂයෙන්ම දැන් මේ වෙන විට මේ රටේ සහ අපිට මුණ දෙන්න ඉදිරියේදී එළඹෙයි අපි අනුමාන කරන මේ ආහාර අර්බුදයත් එක්ක. ඉතින් ඒ සඳහා අපි යම්කිසි මූලාරම්භයක් අරගෙන මේ වෙන විට අපි අඩිතාලමක් දාගත්තොත් අපිට අපේ ආහාර සුරක්ෂිතතාවය වගේම පෝෂණ සුරක්ෂිතතාවය පවත්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපේ අතීත ආවර්ජනයත් එක්ක ගත්තොත් කොහොමද අපේ පැරණි මේ අපේ ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන්ම ආහාර සංරක්ෂණය කරලා තියාගත්තේ? ඒ වගේම ඒවා ගබඩා කරගත්තේ කොහොමද? ඒවා පසු කාලිනව පරිභෝජනය කරේ කොහොමද? අන්න ඒ පිළිබඳව අපි පොඩි අවබෝධයක් අද අපේ කතිකාවත ඒ විදිහට පටන් ගමු. ඔව් දැන් හුඟක් දෙනෙක් ඔය ආහාර සුරක්ෂිතතාවය කියන එක ජනප්‍රිය මාතෘකාවක් බවට පත් කරගෙන ඉන්නවා. නමුත් කාගෙන් හරි ඇහුවොත් එහෙම හරියටම හාරා උස්සලා ඇහුවොත් මොකද්ද ආහාර සුරක්ෂිතතාවය කියන්නේ කියලා හරියට අර්ථ දැක්වීමක් බොහෝ දෙනෙකුට දෙන්න බෑ. ඒක විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මොකද්ද පළමුවෙන්ම අපි දැනගත යුතුයි මේ කියනවාට කිව්වට මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකද්ද කියන එක. මේකෙන් අදහස් කරන්නේ ඕනෑම මිනිස්සෙකුට සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ට කැමති වෙලාවට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ කුස පිරෙන ආහාරය ලබා ගැනීමට තිබෙන හැකියාව. ඕකට තමයි ඕක තවත් ඕකට සංකීර්ණව ඉදිරිපත් කරලා තියෙනවා මේ ජාත්‍යන්තරයේ ෆුඩ් සිකියුරිටි එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාවය කියන එකට. මම ඔය සරලව කිව්වේ තමන්ට කැමති වෙලාවට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබා ගැනීමේ හැකියාව එහෙම නැත්නම් ලබා ගැනීමේ අයිතිය තමයි ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. ඕකටම බැඳිලා තිබෙනවා පෝෂණ සුරක්ෂිතතාවය. ඒ මොකද ආහාර සුරක්ෂිතතාවය තිබුණාට ප්‍රමාණවත් නැහැ පෝෂණ සුරක්ෂිතතාවය ඒ ලබාගත් ආහාරය නැත්නම්. ඒ නිසා පෝෂණීය ආහාරයක් ලබා ගැනීමේ හැකියාව කියලා තවදුරටත් ඔය අර්ථ දැක්වීම වැඩි දියුණු කරන්න පුළුවන්. එතකොට අපේ පැරණි සමාජයේ ඕක වැඩි වියදමක් නැතුවම හැමෝටම වගේ තිබුණා. ළඟපාත අහල පහල මේ ආහාර හැමදේම තිබුණත් Tamanට ඕන වෙලාවක ලබා ගන්න පුළුවන්. තමන්ට කැමති වර්ගයකින් ලබා ගන්න පුළුවන්. තමන්ගේ කුස පිරෙන්න ලබා ගන්න පුළුවන්. එතකොට අපේ පැරැන්නන් මේ මුදලට යට වෙන්නේ නැතුව සමාජ ජීවිතයක් ගත කරපු නිසා ඒ අයට ඉතා පහසුවෙන් මේ ආහාර සුරක්ෂිතතාවය ලැබී තිබුණා. ඒක ඒගොල්ලෝ භුක්ති විඳා. අද වාණිජ කටයුතු වලට හැමතිස්සෙම අපි එළඹී තිබෙන නිසා මේ ආහාර සුරක්ෂිතතාවය නියමාකාරයට තියනවද කියන ගැටලුව තියෙනවා. දැන් ඔබ ඒ අර්ථ දැක්වීම කරා විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාවය වගේම ඒකත් එක්ක බැඳිලා තියෙන පෝෂණ සුරක්ෂිතතාවය පිළිබඳව. ඉතින් මේ පැරැන්නොන්ට දැන් ඒ වගේ ආහාර තිබ්බට ඔවුන් මේ සංරක්ෂණ ක්‍රම භාවිතා කරලා ඒවා කල් තියාගත්තේ නැද්ද? ඔවුන්ට ඒ ඕන වෙලාවක ගන්න තිබ්බද? මොකක්ද ඔවුන් ඒ කාලේ කරේ? නෑ ඒක අපේ ඕනෑම දෙයක වාරයක් කියලා තියෙනවා. ඕනෑම භෝගයක ගොවියෝ වවනකොට කන්නයක් කියලා තියෙනවා. එතකොට සාමාන්‍ය ස්වභාවිකව බහුවාර්ෂික පළදාව ලැබෙන්නේ එක්තරා වාරයකට. ඔය කොස් දෙල් වගේ හැම එකක්ම එක්තරා වාරයකට විතරයි ලැබෙන්නේ. ඒ වගේම ගොවියගේ අස්වැන්න ලැබෙන්නේ කන්නයක් අවසානයේ. ඒ නිසා මේ හැමදාම ආහාර තිබෙනවා කියන එක මම පිළිගන්නේ නැහැ. හැමදාම ආහාර නැහැ. ඒවා එක එක ආකාරයකට කල් තබා ගන්නට ඕනේ. මුල අවුරුද්ද පුරාම පාවිච්චි කරන්න නම් පරිහරණය කරන්න නම් එහෙම නැත්නම් අනුභව කරන්න නම් ඒ ආහාර කල් තබා ගන්න ඕනේ. ඒ නිසා වාරයට ලැබෙන ආහාර ඒගොල්ලෝ කල් තියාගත්තා. කන්නේ අවසානයේ ලැබෙන ආහාර අපි උදාහරණයකට වී ගමු. ගොයන් කපලා ලැබෙන අස්වැන්න ඒකත් ඒගොල්ලෝ කල් තියාගත්තා. වී බිස්ස කියලා එකක් හදලා එහෙම නැත්නම් ආටුවේ තැන්පත් කරලා යනාදී වශයෙන් ඒවා කල් තියාගත්තා. ඉතින් අපිට අද කරනවට වඩා අද මේ රසායන ද්‍රව්‍ය කීපයක් දාලා බෝතල් කරලා කරන කල් තබා ගැනීමක් නේ තියෙන්නේ. අද කරනවට වඩා ඊටා විශිෂ්ට එහෙම නැත්නම් ඊටාම කාලෝචිත ආහාර සුරක්ෂිතතාවයේ ක්‍රම එදා භාවිතා කළා. අද ඒවා ක්‍රමෙන් අතුරුදහන් වෙමින් පවතිනවා.
අද පුළුවන්ද අද දෙහි අස්වැන්න ලැබෙන කාලෙට කවුද මේ ටික ලුණු දෙහි දාන්නේ? එහෙම නැත්නම් කවුද මේවා දෙහි ගෙඩි වැලිවල වලලලා කල් තියාගන්නේ ගෙදර? අද දෙහි නරක් වෙනවා, දෙහි ටික කුණු කොල්ලෙට යනවා, රුපියල් 5යි දෙහි කිලෝ එක කියලා මැසවිලි නගනවා මිසක් මේවා කල් තබා ගන්න උත්සාහ කරන්නේ නැහනේ. අද කොස් ඇට ටික කල් තියාගන්න වැලි කොස් ඇට එහෙම නැත්නම් ඒ විදිහට වැලිවල යට කරලා තියාගන්න ක්‍රමවේදයක් තියනවද? මේ කොස් ඇට අනුභව කිරීමේ ක්‍රමවේදයක් තියනවද? කොස් වේලන ක්‍රමවේදයක් තියනවද? මේවා සේරම අපි අද අතහැරලා දාලා තිනවා. වැටෙන කොස් ගෙඩි ටික ගහමුල දිරලා යනවා. ඒ වගේම විශේෂිත රසායන ද්‍රව්‍ය යොදලා එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකට සීල් කරපු බඳුන් තුල කල් තබා ගැනීමේ නවීන තාක්ෂණ ක්‍රමවේද කිහිපයකට විතරයි ආහාර කල් තබා ගැනීම කියලා අද කතා කරන්නේ. ආහාර තාක්ෂණ වේදීන් පවා කතා කරන්නේ ඒ වගේ දෙයක්. නමුත් එහෙම නෙමෙයි. අතීතයේ තිබුණා ඉතා විශිෂ්ට සංරක්ෂණ ක්‍රමවේදයක්. ඒ නිසා තමා අතීතයේ ආහාර සුරක්ෂිතතාවය මේ තරම් සාර්ථකව අත්පත් කරගෙන තිබුණේ පැරැන්නන් විසින්. ඒ අයට හැමදාම ආහාර ලැබුණේ නැහැ. ලැබෙන කාලයට තිබෙන ආහාරය ඒගොල්ලෝ කල් තියාගත්තා, සංරක්ෂණය කරගත්තා, අවුරුදු පුරාම පෝෂණ සුරක්ෂිතතාවයක් සහිතව ජීවත් වුණා. සනත් බණ්ඩාර මහත්මයා ඒ වගේම මේ මොහොතේ සඳහන් කරන්න දැන් අපි මේ ඉදිරියේදී අපිට මුහුණ දෙන්න තියෙන්නේ යම් කිසි වූ ආහාර අර්බුදයකුත් අපිට පේන මානේ තියෙනවා. ඉතින් අපි ඒ වගේ දෙයකට මුහුණ දෙන්න දැන් අපි මේක ගෙවත්තෙන් අපේ තියෙන පරිසරයෙන් අපි කොයි ආකාරයකටද මේක ආරම්භ කරන්න ඕනේ? දැන් ගෙවත්ත කියන එක බොහොම පුළුල් මාතෘකාවක්. ඕක ගමේ නම් අක්කර කීපයක බිම් කඩක් වෙන්න පුළුවන්. මහල් නිවාසයක මේක බැල්කනියක්, බඩි පෙලක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ මොකද එතන බඳුන්ගත වගාවක් තමයි තියෙන්නේ. ඉතින් ජනතාව හැටියට මේ වෙලාවෙත් තියෙන අභියෝගය ජය ගැනීමට නම් මේ ගෙවත්ත හැකි තාක් ශාස්ත්‍රීයව වවා කියා ගන්න ඕනේ. මේ සඳහා මේ තියෙනවා ගෙවත්තේ පිළිබඳව එක මූල ධර්ම තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එක බීජ ප්‍රභේද, එළවලු ප්‍රභේද යනාදිය නිර්දේශ කරලා තිබෙනවා. වගා තාක්ෂණයන් සඳහා විවිධාකාර නිර්දේශයන් ඉදිරිපත් කරලා තියෙනවා. මේවා සියල්ලම අනුගමනය කරමින් මේ හදිස්සියේ වැඩ කටයුතු කිරීම සුදුසු නෑ කියලයි මම නම් හිතන්නේ. ඒ නිසා තමන් ගෙදරට ගේන ඕනෑම එළවලුවක්, අපි හිතමු පලාකොළ මිටියක්, මේකේ අනුභව නොකරන කොටසක් තිබෙනවා නම් ඒකේ දඬු ටික අපිට පුළුවන් වත්තේ දියසීරාව තියෙන තැනක වලලා දමන්න. එහෙම නැත්නම් හිටවා දමන්නට. එහෙම නැත්නම් අපි හිතමු ගෙදරට ගෙනෙන එළවලුවක මේරු කරල් කීපයක් තියෙනවා නම් මෑ වගේ දේවල් තමන්ගේ පරිසරයට වවන්න සුදුසු දේවල්. දැන් බෝංචි වගේ දෙයක් හැමතැනම වවන්න බෑ හැම පරිසරයකම. නමුත් මෑ කරල් ඕනෑම තැනක වවන්න පුළුවන්. ඒ වගේ දෙයක මේරු කරලක් වේලලා ඇට ටික නිස්සාරණය කරගන්නට පුළුවන්. බණ්ඩක් කවල මේරු කරලක්කින් ඇට ටික නිස්සාරණය කර. මොකද බීජ හිඟයක් දැන් තියෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට මේ වගේ තත්ත්වයකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ තත්ත්වයක්. ඒ මොකද බීජ ඉල්ලුම අපි සාමාන්‍යයෙන් බීජ හදන්නේ යම් කිසි ඉල්ලුමකට සරිලන ප්‍රමාණයක. මේක හදිසිය හැමෝම ගෙවතු ඕවන්න ගියාම මේ බීජ ඉල්ලුම ලැබෙනවා. ඒ බීජ ඉල්ලුමට මුණ දෙන්න වෙනවා. ඒ නිසා හැකි පමණ තමන්ගේ ගෙදර තියෙන බීජ එම නැත්තම් පලාතේ තිබෙන බීජ වර්ගය ගැන තෝරන්නේ නැතුව නිස්සාරණය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමන්ගේ ගෙවත්තේ සමහර තැන් තියෙනවා වවන්න බැරි තැන්, එහෙම නැත්තම් කර්කශ තැන්, වතුර රැඳෙන්නේ නැති තැන්, වතුර තියෙන තැන්. ඕවට ගැළපෙන භෝග ඕනේ තරම් තියෙනවා. උදාහරණයකට හාල්මැස්සන් දමල ගන්නකො. හාල්මැස්සන් දමල කියන භෝගය වර්ෂා මේ වැසි මේ කියන්නේ වතුර රැඳෙන තැනක හිටවොත් ඒක හරියට හැදෙන්නේ නැහැ. ඒකට ඕනේ කර්කශ පරිසරයක්. ඒ නිසා මොකුත් වවන්න බැරි තැනකට හාල්මැස්සන් දමල වැලක් යැවීම වැටකට ඉතාම ආකර්ශනීය දෙයක් වෙනවා. ඒ වගේම වතුර රැඳෙන තැනක කංකුම් වගේ පලා වර්ගයක්, ගොටුකොළ මුකුණු වෙන වගේ පලා වර්ගයක් දාන්නට පුළුවන්. ඒ විදිහට හැකි හැම තැනකම අපි නිකන් කතාවට කියනවානේ හැම බිම් අඟලක්ම වවමු කියලා. ඉතින් ඔය අඟල් ගානෙන් මැනමැනව කරන්නේ නැතුව හැකි සෑම ස්ථානයකම වවන්න කියලා හිතට ගත්තොත්, ඒකට අනුගත වුණොත් මම හිතන්නේ මේ ආහාර අර්බුදය ජය ගන්නට ඉතාමත් පහසු වෙනවා. ඒක අමාරු දෙයක් නෙමෙයි. අපේ වගේ අවුරුද්ද පුරාම ඉරේලිය වැටෙන, නියම කාලයට වැසිවසන, හොඳ උෂ්ණත්වයක් තියෙන, පරාගණය සඳහා ඇතිතරම් කෘමි සතුන් සිටින රටක අස්වැන්න හානියක් වෙන්න බෑ. ඒ නිසා අපිට සාර්ථකව මේ අභියෝගය ජය ගන්න පුළුවන්. ඒකටයි අපි ගෙවතු ශක්තිමත් කළ යුතු වන්නේ. බොරදිය මංකඩ
පැරණි සංරක්ෂණකම නැවත කරලියට කියන මාතෘකාව ඔස්සේ තමයි අපි මේ බොරදී මංකඩෙන් ඔබත් එක්ක ඉන්නේ. ඉතින් මේ පිළිබඳව තොරතුරු සොයාගෙන යනකොට අපේ ආහාර කොහොමද අපි ඉස්සර සංරක්ෂණය කරලා තියාගත්තේ? පැරණි ක්‍රම මොනවද? මොකද දැන් මේ වන විට අපේ පරිසරයේ විවිධ වූ ආහාර ද්‍රව්‍ය තියෙනවා. ඒ ආහාර අපිට කල් තියාගත්තොත් විවිධ සංරක්ෂණ ක්‍රම පාවිච්චි කරොත් අපිට මතු අනාගතයේදී ආහාර වල හිඟතාවයක් එන පේනමානේ දැන් අපිට ආහාර හිඟතාවයක් දැනෙන නිසා අපි ඇත්තටම අපිට මේ වෙනකොට තියෙන ආහාර සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ පැරණියොත් ගොඩක් ක්‍රම පාවිච්චි කරා. ඉතින් මේ ගැන අපි කතා කරමින් ඉන්න අවස්ථාවේදී අපි සම්බන්ධ කරගත්තා බොරදී මංකඩට ගන්නෝරුව ආහාර පරීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය කුෂිකර්ම අධ්‍යක්ෂතුමා. එතුමා තමයි ආචාර්ය රංජිත් ප්‍රනාන්දු මහත්මයා. රංජිත් ප්‍රනාන්දු මහත්මයා අපිට සඳහන් කරන්න කොහොමද මේ විශේෂයෙන් අපේ මේ අද මේ ලංකාවේ තියෙන පරිසරය ගත්තාම විවිධ ප්‍රදේශවල විවිධ කෘෂි දේශගුණික කලාප පාරිසරික කලාප තියෙන විවිධ භෝග වර්ග මේ වෙනකොටත් ලංකාවේ විවිධ ප්‍රදේශවල තියෙනවා අපිට සංරක්ෂණය කරලා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඔබතුමා මොන විදිහකද ඒක දකින්නේ? ඔව් තරංග ආහාර සංරක්ෂණය කියන එක ඇත්තටම අපිට මේ අලුත් දෙයක් නෙමෙයි. යම් යම් ක්‍රමවේදයන් ඔස්සේ විද්‍යාත්මකව අපි යම් කිසි දේවල් වල දියුණු තත්වයකට පත් වෙලා ආහාර පරිසංරක්ෂණය ඉදිරියට ගෙනිච්චට අපේ පැරැන්නෝ අතීතයේ පටන්ම ආහාර සංරක්ෂණය කරලා ආහාරයට ගන්න පුරුදු වෙලා හිටියා. මොකද අපි දන්නවා ඉස්සර මේ පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ අපි මතයක් තියෙනවා පිළිගැනීමක් තියෙනවා ලංකාවෙන් සහල් අපනයනය කරා කියලා. නමුත් ඇත්තටම ඊට පස්සේ කාලෙක යම් කිසි ආහාර විශේෂයෙන් සහල් පිළිබඳ යම් ගැටලු මතුව අවස්ථාවල් ලංකාවේ තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල් වලදී අපේ පැරැන්නන්ගේ කතාවක් තිබුණා බතට හිලව්. බතට හිලව් කන්න දේවල් මේගොල්ලෝ සකස් කරගෙන තියෙනවා. ඉතින් නැවතත් මං හිතනවා මේ බතට හිලව් මොනවද? බතට හිලව් කරගන්න පුළුවන් මොනවද කියලා හොයලා බලලා නැවතත් කරලියට ගේන සුදුසු අවස්ථාවක් කියලා මේක. ඉතින් එහෙම ගැන කතා කරනවා නම් විශේෂයෙන් අපි අවුරුදු ගානක පටන් උදාහරණයක් විදියට කොස්, දෙල්, අලබතල, මඤ්ඤොක්කා විශේෂයෙන් මේ වගේ දේවල් පරිසංරක්ෂණ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරලා තියෙනවා. ඉතින් මේවා අලුත් දේවල් නොවුනත් අපි මේවා දැනට අපිට හැකියාව තියෙනවා වඩාත් ක්‍රමවත්ව. එදා සිද්ධ කරාට වැඩිය වඩාත් ක්‍රමවත්ව ඉදිරියට කරගෙන යන්න. ඉතින් විශේෂයෙන් මේ එළවලු සහ අලබතල අලභෝග පරිසංරක්ෂණය කිරීමේදී ක්‍රමවේදයන් 3ක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේදයන් 3ක්. පළවෙනි එක තමයි ආහාරවල ජලය ඉවත් කරලා. එහෙම නැත්නම් අපි වෝටර් ඇක්ටිවිටි එක කියනවා ජලය ඉවත් කරලා කල් තබා ගන්න උත්සාහ දැරීම. දෙවැනි කාරණය නැවුම් විදිහට සුදුසු පරිසර තත්ත්වයක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පළතුරු නම් සීනි ද්‍රාවණයක තනුක එළවලු සහ කොස් බතල වගේ අල වගේ දේවල් 2% වගේ තනුක බ්‍රයින් එහෙම නැත්නම් ලුණු ද්‍රාවණයක දාලා යම්කිසි මට්ටමකට 100%ක් නොවුනත් ෆ්‍රෙෂ් එහෙම නැත්නම් නැවුම් තත්ත්වයේ කල් තබා ගන්න එක තමයි දෙවැනි ක්‍රමවේදය. ඊට අමතරව තුන්වෙනි ක්‍රමවේදයේ විදිහට අපිට කතා කරන්න පුළුවන් නිෂ්පාදන මේ අපේ තියෙන කෘෂි නිෂ්පාදන අපි පරිවර්තනය කරනවා වෙනත් නිෂ්පාදන සකස් කළ. එහෙම නැත්නම් processed food කියලා අපි කියනවා හඳුන්වනවා. මෙන්න මේ සකස් කළ නිෂ්පාදන බවට. එහෙමත් නැත්නම් අපි කියනවා value addition. අගේ එකතු කිරීම කියලා හඳුන්වනවා. මෙන්න මේ ක්‍රම තුනට අපිට හැකියාව තියෙනවා අපේ ආහාර කල් තබා ගන්න. ඉතින් මේ ක්‍රම තුනටම අපේ මුතුන් මිත්තොත් විශේෂයෙන් පළවෙනි සහ දෙවෙනි ක්‍රම වලට ආහාර පරිසංරක්ෂණය කර ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඔව් විශේෂයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් ද ඒ වගේ සංරක්ෂණය කරන ක්‍රම දැන් අපි උදාහරණයක් විදිහට ඔබ සඳහන් කරපු ඒ ක්‍රම තුන පිළිබඳව අපි විස්තරාත්මකව කතා කළොත්. ඔව් එතකොට තරංග මහත්මයා පළවෙනි ක්‍රමේ තමයි ජලය ඉවත් කර. එහෙම නැත්නම් ඩිහයිඩ්‍රේෂන් කියලා අපි හඳුන්වනවා. ජලය ඉවත් කර ආහාර කල් තබා ගැනීම. මේ ක්‍රමවේදයේ යටතේ ඇත්තටම කොස්, දෙල්, අලබතල, මඤ්ඤොක්කා ඒ වගේ දේවල් ඇතුළුව පලා වර්ග පවා සියලුම එළවලු අපිට කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මේ දවස්වල කොස් අස්වැන්න ඉතාමත් ඉහළයි. මේක සතියක් දෙකක් තමයි කල් පවතින්නේ. මේක විනාශ වෙලා යනවා. අපි කන්න ගන්නේ 10%ක් 20ක් වගේ ප්‍රමාණයක්. ඊටු ටික ගස්සට වැටලා කුණු වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඩිහයිඩ්‍රේෂන් එහෙම නැත්නම් ජලය ඉවත් කරලා වියලි කොස් විදිහට තබා ගන්න මේක තමයි හොඳම අවස්ථාව. මේක යම් කිසි පිටුවහලක් වෙයි අපේ ආහාර අර්බුදයට ඉදිරියේ ඉන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙන. ඉතින් මේ සිද්ධ කළ යුත්තේ සරලව කියනවා නම් එළවලුවක් හෝ උදාහරණයක් විදිහට බටු, කරවිල මේ වගේ එළවලුවක් ඊට පස්සේ කොස්, දෙල්, මඤ්ඤොක්ක වගේ දේවල් අපිට පුළුවන්කම තියෙනවා යම්කිසි කුඩා කැබලි වලට අපි කියනවා චිප්ස් කරනවා කියලා කුඩා කැබලි වලට කපලා ඉතරනම් අපි වේලුවා සාමාන්‍යයෙන් ඉර අවුවේ
සන්ඩ්‍රයින් වලින්. නමුත් ඒකේ යම් ගැටලු ඇති වුණා. නමුත් අද වෙනකොට අපි ගිහිල්ලා තියෙනවා ඩ්‍රයර්ස් වලට එහෙම නැත්නම් විජලන යන්ත්‍ර වලට. නමුත් මේ වෙලාව විජලන යන්ත්‍ර වලටත් යම් ගැටලු සාගත තත්ත්ව ඇති කරලා තියෙනවා. ඒක නිසා අපිට නැවතත් හිර එළියෙන් පවා වේලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම වියලා ගන්න විශේෂයෙන් කොස් මදුළු, කොස් ඇට මේ වගේ දේවල් විශේෂයෙන් දිගු කාලයක් කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. මීටත් අමතරව දැන් පැරණන් පවා භාවිත කරපු අටුකොස් මදුළු, අටුකොස් ඇට, වැලිකොස් ඇට මේ වගේ මේවා ඉතා හොඳ සංකල්ප. මොකද වැලිකොස් ඇට කියන එක ඉතාමත් දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන් ඉතාමත් රසවත් ආහාරයක්. මේකට අදි තාක්ෂණයක් නැහැ. පිරිසිදු වැලි පමණයි අවශ්‍ය වෙන්නේ. මේ කොස් ඇට වැලි තුල ගිල්වලා තියෙනවා. මොකද වැලි කියන්නේ ටසියුම්බ ඔක්සිජන් සහ ජලය යම් කිසි දුරකට පාලනය කරනවා. මේවා නියමාකාර තත්ත්වය යටතේ මේ වැලි තුල සංරක්ෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා කොස් ඇට. ඉතින් මෙන්න මේ වගේ ක්‍රම මම හිතනවා නැවතත් කරලියට ඇවිත් කතා කරොත් ඉතා වැදගත් වෙනවා. ඉතින් මට විශේෂයෙන් කියන්න තියෙන්නේ යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ පිළිබඳ විශේෂ පුහුණුවක් ඉතා ඉක්මනින් මේ පිළිබඳව කටයුතු කිරීමට සහ අනුගත වීමට ආහාර පරිශ්‍රණයකට එන්න පැමිණෙන්න ඇවිල්ලා කතා කරන්න අපි ලෑස්ති වෙමින් ඉන්නවා. ඔයගොල්ලන්ට පුහුණුවක් එහෙම නැත්නම් කෙටි කාලීන පුහුණුවක් පැයක දෙකක වගේ හෝ එහෙම නැත්නම් දැනුවත් කිරීමක් කරලා මේ අත්‍යවශ්‍ය අවස්ථාවේදී මේ නිෂ්පාදන වලට එළඹීමට උදව් කිරීමට අතදීමට අපි සූදානමින් ඉන්නවා. ඔව් දැනට ඒ වගේ නිෂ්පාදන වලට යොමු වුණු කට්ටිය ඉන්නවද? උදාහරණයක් විදිහට ඒ නිෂ්පාදන පිළිබඳව පොඩි සඳහන් කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් බොහොමයක් ඉන්නවා. මේ වෙනකොට ඉස්සර ඇත්තටම මේ මීට අවුරුදු ගානකට අවුරුදු 4-5කට වගේ කලින් ඉඳලා මේ කොස් නිෂ්පාදන කෙරෙහි යම්කිසි විශේෂත්වයක් දක්වපු උනන්දුවක් දක්වපු පුද්ගලයෝ ඉන්නවා. මේ වෙනකොට ලංකාවෙන් කොස් අපනයනයේ තත්ත්වයට පවපත් වෙලා ඉන්නවා. මාතලේ ප්‍රදේශයේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා. මේ ආහාර පරිශ්‍රණ ඒකකයෙන් තාක්ෂණය ලබාගත්තු. මීට අමතරව දංකොටුව ප්‍රදේශයේ, එතකොට කොත්මලේ ප්‍රදේශයේ මේ වගේ කිහිප දෙනෙක් ඉන්නවා විශාල පරිමාණයේ ව්‍යාපාරිකයෝ. මීට අමතරව බොහෝ පිරිසක් ඉන්නවා දේශීය වෙළඳපළට සහ තමන්ගේ අවශ්‍යතාවය සඳහා මෙම ආහාර පරිසංරක්ෂණය කරගන්න. ඒත් එක්කම ලංකාවෙන් අනිකුත් එළවලු සහ පළතුරු සංරක්ෂණය කරලා මේ ක්‍රමවේදයන් ඔස්සේ පිටරටවල් වලට පවා යවන කිහිප දෙනෙක් ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා අපෙන් තාක්ෂණය ලබාගෙන තියෙන. එතකොට මේ ඔබ ආයතනයෙන් ලබා දෙන්නේ පුහුණු සහ අනෙකුත් වෙන තාක්ෂණික සහාය සඳහා ඔබ යම්කිසි මුදලක් අය කරනවද? ඒත් නැත්නම් නොමිලේද මේ දැනුම තාක්ෂණය ලබා දෙන්නේ? ඔව් ඇත්තෙන්ම අපි මීට පෙර අවස්ථාවල් වලදී යම්කිසි ආයතනයකින් හෝ කණ්ඩායමක් සඳහා පුහුණුවක් සිදු කිරීමේදී ආයතනික ගාස්තු කියලා රුපියල් 1000ක අය කිරීමක් සිදු කරා සිත්පතක් මගින්. ඇත්තටම මේ වෙලාවේ අපි එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊතරිනුත් ඉවතට ඇවිල්ලා කණ්ඩායමක් විදියට 10ක 15ක කණ්ඩායමක් හදිසියේ සීග්‍රයෙන් එකතු කරලා සංවිධානය කරගත්තු වැඩසටහනක් නොමිලේ මේ අවස්ථානයේදී තාක්ෂණය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අවශ්‍ය ඕන කෙනෙකුට අපි ළඟ තියෙනවා ෆෝම් එකක්. ඒක පුරවලා හෝ එහෙම නැත්නම් ලිඛිතව ලියුමකින් ඉල්ලීමක් කරලා එහෙම නැත්නම් ෆැක්ස් මගින් ඉල්ලීමක් කරලා මේ වැඩසටහනක් සඳහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඔව් ඒ සඳහා වන දුරකථන අංකයත් සඳහන් කරන්න. ඔව් දුරකථන අංකය 0.812 388 246. ෆැක්ස් අංකය 0.812 387 398. මේ අංක දෙකෙන් එකක් ඔස්සේ අප හා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. බොරදිය මංකඩ බොරදිය මංකඩේදී අද දවසේ අපි කතා කරන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයක් සඳහා අපි සූදානම් වන්නේ කොහොමද කියන කාරණය පදනම් කරගත් කරුණු සමූහයක් බව ඔබ දැන් දන්නවා. ශ්‍රී ලංකාව ඕනෑම භෝගයකට බගා පරිසරයක් සකස් කරන්නට පුළුවන්. ඉතාම ශාස්ත්‍රීය රටක් ලෙස පිළිගන්නා අතරතුරේදී ඉදිරියේදී කුසගින්නේ මිය යන ජනතාවක් අපේ රටේ බිහිවෙයි කියන අසුභවාදී සිතුවිල්ල අපේ ජනතාව තුළ ඇති නොවෙන්නට පුළුවන්. ඒ කෙසේ නමුත් ආහාර අර්බුදයක් යම් මට්ටමකින් ඇතිවෙනවා නම් ඒ සඳහා මුහුණ දීම සඳහා අපට අපේ පරිසරයෙන් කර හැකි දේවල් මොනවද කියන එක පිළිබඳව කල්තියාම කතා කිරීම ජාතික අවශ්‍යතාවයක් බවට පත්වෙනවා. මේ ආහාර ප්‍රවර්ධනය කිරීමේ ආහාර සංරක්ෂණය කිරීමේ එතුළින් ආහාර සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ කෘෂිකාර්මික අවශ්‍යතාවය තුළ සිටින ගාමක බලවේගයේ විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වන්නට පුළුවන්. වර්තමානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාවන් මේ අර්බුදයට මුහුණ දීමේදී කොයි ආකාරයෙන් සකස් වෙලා තිබෙනවද?
ඒ පිළිබඳව අපි දැන් අදහස් විමසනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂි තොරතුරු හා sannivedana මධ්‍යස්ථානයේ ග්‍රැෆික් sannivedana සහ පුහුණු අංශය භාරව කටයුතු කරන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙක් වන එවැගේම ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමයේ උපලේකම් තනතුරෙහි වැඩ කටයුතු කරන රොෂාන් පෙරේරා මහතා සමග. රොෂාන් මහත්මයා, මොකක්ද ආහාර අර්බුදයක් කියලා අපි හඳුන්වන්නේ? රටක ආහාර අර්බුදයක් ඇතිවෙන්න බලපාන්න පුළුවන් හේතු මොනවද? ඔව්, ඇත්තටම මේ ආහාර අර්බුදයක් කියන එක ගැන අපි කතා කරොත් එහෙම මේ අපිට මේක පොඩ්ඩක් අලුත් මාතෘකාවක්, ලංකාවටම අලුත් මාතෘකාවක්. මොකද අපි කවදාවත් දැකලා නැහැ ලංකාවේ බඩගින්නෙන් මිනිස්සු මැරෙනවා. බඩගින්නෙන් මිනිස්සු මැරෙන තත්ත්වයක්. ඉතින් අපි මේ ගිය අවුරුද්දේ මාර්තු මාසෙ විතර ලංකාවේ ඉන්න කෘෂි විද්වතුන් එකතු වෙලා කිව්වා මෙවැනි වැරදි ප්‍රතිපත්තියක් රට තුල ක්‍රියාත්මක කරන්න එපා. මේ තුල ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියන එක. එතකොට මේ කිව්ව කතාවත් එක්ක වර්තමානයේ වෙනකොට මේක සත්‍යක් බවට පත්වෙමින් තියෙනවා. අපි මේක ගැන පොඩ්ඩක් විග්‍රහ කරලා බැලුවොත් එහෙම අපි ලංකාවේ ප්‍රධාන ආහාරය වෙන බත ගැන කතා කරොත් අපි සාමාන්‍යයෙන් මහකන්නේකදී ලංකාවේ හෙක්ටයාර ලක්ෂ 8ක විතර වී වගා භූමි ප්‍රමාණයක් අපි ආවරණය කරනවා. එතකොට මේ හෙක්ටයාර ලක්ෂ 8න් අපි සාමාන්‍යයෙන් වී විදිහට ගත්තොත් වී මෙට්‍රික් ටන් මිලියන 3 ඉක්මවා යන අස්වැන්නක් අපිට ලැබෙනවා. නමුත් අපිට පසුගිය මහකන්නේ එහෙම නැත්නම් 2021-22 මහකන්නේ ගැන කිව්වොත් ඊටාම හොඳ මහකන්නයක් අපිට ජලය ප්‍රමාණවත් පරිදි තිබුණා, වර්ෂාපතනය හොඳින් ලැබුණා, ස්වභාව ධර්මය අපිට හොඳින් ආශිර්වාද කරා. නමුත් මේ තිබුණු වැරදි ප්‍රතිපත්තියේ ක්‍රියාමාර්ග නිසා අපි අපේක්ෂිත වී අස්වැන්න, අපි අපේක්ෂා කරන මෙට්‍රික් ටන් මිලියන 3 ඉක්මවා යන වී අස්වැන්න ඒකෙන් අඩක්, එහෙම නැත්නම් 150ක විතර හානියක් වෙන තත්යකට අපි අද වර්තමානයේ අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ අපිට හම්බෙන්නේ අපි අර හම්බෙනවා කියන මෙට්‍රික් ටන් මිලියන 3 කියන එකෙන් භාගයක් තමයි අපිට අස්වැන්න විදිහට මහකන්නේ හම්බුනේ. මේ වී අස්වැන්න අපි හාල් බවට පරිවර්තනය කරොත් ඒක අපිට ප්‍රමාණවත් වෙන්නේ ලංකාවේ ජනගහනය, ඒ කියන්නේ ලංකාවේ අපේ ඉන්න බඩවල් ටික මාස 5ක් පුරවන්න පුළුවන් විදිහේ අස්වැන්නක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපි ඉදිරි යලකන්නේ ගැන කතා කරොත් අපි සාමාන්‍යයෙන් යලකන්නේකදී හෙක්ටයාර ලක්ෂ 4ක් විතර ලංකාව පුරාම වගා කරනවා. ඒ කියන්නේ අපි අර මහකන්නේ කියන ප්‍රමාණයෙන් භාගයක් විතර වගා වෙනවා. ඒ කියන ජල සැපෙවුමත් එක්ක ගැන හිතලා බලපුවාම. නමුත් අපිට වර්තමානයේ තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙද්දී යලකන්නේ ආරම්භ කරන්න ඕනේ ප්‍රධාන කාලවකවානුව පහුවෙලා තිබුණත් ගොවි ජනතාව තාමත් සිත් ඇවුලෙන් ඉන්නවා, තාමත් දෙගිඩියාවෙන් ඉන්නවා කුඹුරට බහිනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් පහුගිය මහකන්නේ ලැබුණු ඒ අත්දැකීමත් එක්ක දෙගිඩියාවෙන් ඉන්නවා. පොහොර තාමත් අපේ ගොවි ජනතාවට ලැබිලා නැහැ. රසායන ද්‍රව්‍ය ටික තාමත් ගොවි ජනතාවට ලැබිලා නැහැ. ඒකින්ද අර වී අස්වැන්න අඩුවීමේ අත්දැකීමත් එක්ක ලොකු දරුණු අර්බුදයක ඉන්නවා ගොවි ජනතාව. ඉතින් මේ කිව්වේ අපි මේ වී වගාවේ කතාව. එතකොට අපේ තියෙන තව ප්‍රධාන භෝගයක් තමයි බඩේරුම් කියන එක. මේ බඩේරුම් භෝගයත් මේ විදිහටම අර්බුදයකට ලක් කරලා තියෙනවා. බඩේරුම් ගැන කිව්වොත් එහෙනම් සාමාන්‍යයෙන් අපි 2022 වර්ෂයේ රටේ බඩේරුම් අවශ්‍යතාවය ටොන් ලක්ෂ 6ක්. අපේ රටේ ජනතාවගේ සහ සත්වාහාර නිෂ්පාදනය වෙන්න පුළුවන්, ත්‍රිපෝෂ නිෂ්පාදනය වෙන්න පුළුවන් මේ සියලු දේවල් වල බඩේරුම් අවශ්‍යතාවය ටොන් ලක්ෂ 6ක්. නමුත් මේ ටොන් ලක්ෂ 6න් අපි සාමාන්‍යයෙන් 70%ක් විතර රට තුල නිෂ්පාදනය කරනවා. ඊටු 30 වගේ ප්‍රමාණය තමයි අපි පිටරටින් ගෙන්නවන්නේ. නමුත් යල සහ මහකන්න දෙකේම අස්වැන්න ගත්තොත් එහෙම මේ වර්ෂයේ නිෂ්පාදනය වෙයි කියලා අපි අපේක්ෂා කරන්නේ 99% වගේ ප්‍රමාණයක්. මහා අවසානයි යලේ පොහොර ලැබුණොත් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඔය දෙකේම එකතුව ගත්තත් රටේ අවශ්‍යතාවයෙන් 29% වගේ ප්‍රමාණයක් තමයි රට තුල නිෂ්පාදනය වෙන්නේ. එතකොට පැහැදිලිව පේනවා ඇති වී සහ බඩේරුම් කියන ප්‍රධාන භෝග දෙක ගත්තාම අපේ රටේ ආහාර නිෂ්පාදනය කොයි වගේ තැනකද තියෙන්නේ කියන එක. ඒතර මේකත් එක්ක වී ගැන කිව්වොත් එහෙම අපේ උත්පාදනය අඩු වෙනවා කියන එකේ ප්‍රධාන බලපෑම එන්නේ අපේ ප්‍රධාන ආහාරයට. බඩේරුම් වලින් අපිට ප්‍රධාන බලපෑමක් එන්නේ සත්වාහාර නිෂ්පාදනයට වෙන්න පුළුවන්, ත්‍රිපෝෂ නිෂ්පාදනයට වෙන්න පුළුවන්. මේ හරහා ඒ අත්දැකීම ඇත්තටම මේ වෙදිත් අපි වෙළඳ පොලේ දකින්න අබිත්තරවල මිල කීයද, කුකුල් මස් වල මිල කීයද කියන එකත් එක්ක අපිට මේක දැනෙන්න තියෙන ප්‍රශ්නයක්. ඒක තමයි ඇත්තටම සැබෑ ආහාර අර්බුදය කියලා කියන්නේ. රොෂාන් මහත්මයා, දැන් මේ අපේ රටේ ඔය ආහාර අර්බුදය ගැන කතා කරනකොට ඒකට හේතු මොනවද කියලා විමසලා බැලුවොත් එහෙම අපි දන්නවා රටක ආහාර අර්බුදයක් ඇතිවීම සඳහා අපි බලාපොරොත්තු වෙන අස්වැන්න ඉලක්කගත ප්‍රමාණයට වඩා අතිශයින් පහළ මට්ටමකින් වාර්තා වීම සඳහා ඇතැම් විට මුළු රට පුරා ව්‍යාප්ත වෙච්චි දරුණු නියඟ තත්ත්වයක් හේතු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රට පුරා වේගෙන් ව්‍යාප්ත වෙච්චි කෘමි වදුරක් හේතු වුණා වෙන්න පුළුවන්. දැන් වී වගාව සහ බඩේරුම් වගාව මුල් කරගනිමින් ඔබ ඉදිරිපත් කරපු සංඛ්‍යාත් එක්ක බලපුවාම මේකට බලපාපු මූලික හේතුව ලෙස ඔබ දකිනවා
කාබනික යෙදවුම් වලට මුල් තැන දෙමින් රසායනික පොහොර යම් ආකාරයකින් සීමා කිරීම මේක මේ අර්බුදයට හේතුවක් ලෙස ගොඩනැගුණා කියන කාරණේ. මේකට අමතරව පොදුවේ ගත්තාම පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීමේදී ඩොලරයේ අගය රුපියලේ අගය අඩුවීම අපේ යෙදවුම් වලට ලොකු බලපෑමක් ඇති කරලා තියෙනවා. පොදුවේ රටට බලපන ආර්ථික වටපිටාව කෘෂිකර්ම නිෂ්පාදනයට බලපෑවද ඔය පොහොර ප්‍රශ්නයට අමතරව? ඔව් ඇත්තටම මේ දැන් මේක අපි විවෘතව කතා කරොත් එහෙම සමහර විට රජය කාබනික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් මේ ඩොලර් අර්බුදය. මේක රට තුළ විවෘතව කතා නොවුනාට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් හිගේ නිසා පොහොර සහ රසායන ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකිවීම හේතුවෙන් අපි කාබනික ප්‍රතිපත්තියකට ගියා වෙන්න පුළුවන්. නමුත් ඒ තුළ මේක තවදුරටත් තීව්‍ර වෙන විදිහේ සිදුවීම් රට තුළ වාර්තා වුණා. දැන් ඔබට පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි දැන් අපේ විනිෂ්පාදනයේ අඩුවීම තුළ අපිට සහල් ආනයනය කරන්න සිද්ධ වුණා. මේ සහල් ආනයනය කරන්නත් අපිට ඩොලර් අවශ්‍යයි. එතකොට ඒ තුළ අපේ ඩොලර් සංචිත තවදුරටත් අඩු වෙන මට්ටමකටපත් වුණා. ඒත් එක්කම අපේ ප්‍රධාන අපනයන භෝගය වෙන තේ ගැන අපි හිතුවොත් එහෙම. තේ නිෂ්පාදනය බොහෝ දුරට රඳා පැවතුන්නේ මේ රසායනික පොහොර මත. තේ නිෂ්පාදනය ඉතා විශාල වශයෙන් පහළ වැටීමකට ලක් වුණා. ඒ තුලත් අපිට ගලාගෙන එන්න තිබු විදේශ සංචිත ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වුණා. ඉතින් මේ විදිහට ගත්තොත් එහෙම මේක දන්වැලක පුරුක් වගේ එකිනෙකට බැඳලා තියෙන කතන්දරයක්. මේ බලපෑම අපිට තීව්‍ර වෙන්න මේක හේතුවක් වුණා ඇත්තටම. රටේ මහජනතාව අද කාලේ මුහුණ දී තිබෙන අතිශය භයානක කරදරකාරී අර්බුදයක් තමයි බලශක්ති අර්බුදය. මේක කොහොමද කෘෂිකර්මයට බලපාලා තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් අපි අර පොහොර අර්බුදයක් ගැන කතා කරනවා යලකන්නේ ගොවියා කුඹරට බහින්න දෙගිඩියාවෙන් ඉන්නවා පොහොර සහ රසායන ද්‍රව්‍ය ගැන හිතලා අපි කිව්වහමත් තවත් ප්‍රශ්නයක් ඇත්තටම දරුණු ප්‍රශ්නයක් ගොවියා තුල තියෙනවා. මේ බලශක්ති අර්බුදය කියන එක. අපි කන්නයක් ආරම්භ කරන්නට නිවැරදි වේලාව තුල බිම් සකස් කරගන්න බැරි වුණොත් එහෙම මේ කන්නේ ප්‍රමාද වෙනවා. අපි දන්නවා ජලය සපයන කාලවකවානුවක් තියෙනවා. මේ ජලය සපයන කාලවකවානුව තුල අපිට බිම් සකස් කිරීම කරගන්න බැරි වුණොත් ඒකත් අනාගතයේ අස්වැන්න කෙරෙහි ඍජුව බලපානවා. ඉතින් මේ වෙලාවේ අපි දකිනවා මේ අපේ වගා ප්‍රදේශවල වීලි කලාපේ වෙන්න පුළුවන්, මහවැලි බල ප්‍රදේශවල වෙන්න පුළුවන් ඉන්න ගොවීන් මේ වෙලාවේ වැඩි පිරිසක් ඉන්නේ ඩීසල් ගන්න කෑන් එකක් තියන පෝලිම් වල. ඉතින් මේ අර්බුදයත් ආහාර අර්බුදය තීව්‍ර කරන්න එක හේතුවක් වෙනවා. ඒක නිසකයි. අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ ප්‍රශ්නයක් ක්‍රියාත්මක වෙන මොහොතේ රොෂන් මහත්මයා දැන් ඔබ ඇතුළු පිරිවරක් ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන. අපේ නිලධාරීන්ට Tamanට තිබෙන බල පරිමාණය තුල කළ හැකි දේවල් තියෙනවා, කළ නොහැකි දේවල් තිබෙනවා. හැබැයි අපි රටේ නිදහස් අධ්‍යාපනය තුළින් ඉගෙනගත්ත කෘෂිකාර්මික දැනුම අපේ අත්දැකීම් උපයෝගී කරගෙන මේ සරු පොළවේ අපට මේවට විසඳුම් හෙවීමේ විද්‍යාත්මක ක්‍රමෝපායන් තිබෙනවා. කෘෂිකාර්මික නිලධාරීන් අද මේ සඳහා මොන වගේ උනන්දුවක් මොන වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවද? ඔව් ඇත්තටම මේ අපි ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමයේ මූලිකත්වය අරගෙන මේ වෙනකොට අපිත් එක්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න සියලුම වෘත්තීය සමිති පහේ අත්වල බැඳගෙන ඉන්නවා මේ වැඩසටහනත් එක්ක. අපි රට පුරා දීප්තියාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ආහාර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් රටම වවමු එක්ක දිනමු කියන තේමාව යටතේ මේකේ අපි ප්‍රධාන වශයෙන් ජනතාව තුළ උද්දීපනයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. සහ මේ රටේ ආහාර අර්බුදය පිළිබඳව තියෙන සත්‍ය తත්වය සැබෑ ස්වරූපයේ රටේ ජනතාවට අපි කියන්න පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්කම රට තුළ ආහාර නිෂ්පාදනයේ තියෙන වැදගත්කම සහ අපි විකල්ප ආහාර කෙරෙහි යොමු වීමේ තියෙන වැදගත්කම, ඒ වගේම ආහාර නාස්ති අවම කිරීමේ තියෙන වැදගත්කම කියන ප්‍රධාන තේමාවන් තුන, වවමු සකසමු සුරකිමු කියන ප්‍රධාන තේමාවන් තුන යටතේ අපි ජනතාවට පණිවිඩ ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සහ ජනතාව ඒ කෙරෙහි නැඹුරු කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ මේ වැඩසටහන පුරාවටම. හොඳයි. කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමේ උපලේකම්තුමනි, නගරයේ තට්ටු නිවාසයක ජීවත් වන පවුලක් ගැන අපි හිතුවොත් එහෙම ඔවුන්ට වගා කිරීම සඳහා පසක් නැහැ. හෙට අනිද්දා පිටරටින් ගෙන තිනුගු පිටි ප්‍රමාණය සීමා කරනටොත් එහෙම අපි පිටිමත ජීවත් වන නාගරික හැකියාවක් නැති වෙලා යනවා. ඔවුන්ට සල්ලි මිල මුදල් තියෙන කෙනෙක් නම් කෘතිමව ආහාර නිෂ්පාදනය කරන ආහාර සමාගම්වල අවන්හල් වලින් ආහාර ගන්න පුළුවන් වෙයි. නමුත් ඒ වගේ නිෂ්පාදනයේ මේ තිබෙන අර්බුදය මත ඉදිරියේදී නිමා වෙන්න ඉඩ තියෙනවා. දැන් ඔවුන්ට ආහාර නිපදවා ගැනීමේ අවශ්‍යතාවය
ගමේ අයට වඩා දුෂ්කර ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මෙවන් නාගරික හෝ අර්ධනාගරික පරිසරයක් තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැමදාම කතා කරන ගෙවත්ත මුල් කරගත්ත තාක්ෂණයක් කෙතරම් දුරට ස්ථාපිත කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම අපි මේ කියන රටම වවුම එක්ක දිනුම කියන වැඩසටහන යටතේදීත් අපි ආහාර නිෂ්පාදනයට මූලික තැනක් දෙනවා සහ මම අර කිව්වා වගේ විකල්ප ආහාර වලට මූලික තැනක් දෙනවා. මේ ආහාර නිෂ්පාදනය කියන එකේදී අපි කතා කරන ප්‍රධාන දෙයක් තමයි ගෙවත්ත සවිමත් කිරීම. ඒ කියන්නේ ගෙවත්ත තුලින් තමන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි පරිදි අපි මහජනතාව බල ගැන්විය යුතුයි. ඒකෙදී අපි කතා කරන තවත් ප්‍රධාන මාතෘකාවක් තමයි ඔබතුමා මතු කරා වගේ නාගරික ගෙවත්ත කියන එක. එතකොට නාගරික පරිසරයක ඉන්න තට්ටු නිවාසයක වගේ ඉන්න පුද්ගලයෙකුට අපේ ගැමි ගෙවත්තකින් ලැබෙන සියලු ස්වයංපෝෂිත වටපිටාව ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ තුලත් යම් ප්‍රමාණයකට හෝ ඔහුට ආහාර නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් ඔහුගේ බත් පිගානට යම් කිසි දෙයක් එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මෙතනදී විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ බඳුන්ගත එළවලු වගාව සම්බන්ධයෙන්. බඳුන්ගත පළතුරු වගාවත් අපිට කරන්න පුළුවන්. බඳුන්ගත එළවලු වගාව සම්බන්ධයෙන් අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අපි නිවසේ ඉවත් කරන කිලෝ 5 කිලෝ 10 හාල් බෑග් අපිට වගාවට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කිලෝ 10 හාල් බෑග් එක අපිට හොඳින් බතල දණ්ඩක් හිටවලා නිවසේ එක් වේලකට ප්‍රමාණවත් පරිදි බතල අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. අපි මේක කලින් කතා කරපු මාතෘකාවක් හාල් මල්ලේ බතල කියන කතාව. ඒතකොට ඒ වගේ සංකල්පයක් අපිට ගේන්න පුළුවන්. ඊට අමතරව ගෙදර ඉවත් කරන සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් ගේන භාජන වෙන්න පුළුවන්. සමහරට නිවසේ ඉවත් කරන කිරිපිටි ගේන බෑග් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි මුදලක් වෙන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට ප්ලාස්ටික් බඳුන් වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. මේ වගේ දේවල් භාවිතා කරලා නිවසට අවශ්‍ය කරන එළවලු පැලයක් වගේ දෙයක් තමන්ගේ බැල්කනිය වෙන්න පුළුවන් වගා කරගන්න පුළුවන්. ඒතකොට මේකෙදි අපි විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් නිවසකට මිරිස් පැල දෙකක් තියෙනවා නම් අම්මිරිස් වලින් ගෙදරක් සම්පෝෂිත කරන්න පුළුවන්. බටු පැල දෙකක් තියෙනවා නම් බටු වලින් නිවසක් සම්පෝෂිත කරන්න පුළුවන්. ඒතකොට මේ වගේ පොඩි දෙයකින් අපිට අපේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. ඊට අමතරව අපි තව කියන්න ඕන දෙයක් තමයි අපේ රටේ නැති වුණාට අපි ගොඩක් තැන්වල දකින්න දෙයක් තියෙනවා. මාර්ග අද්දර අපිට වගා කරන්න පුළුවන්. අපිට ඉඩම් නැති වුණාට පාර දෙපස තියෙනවා සාමාන්‍යයෙන් පොඩි ඉඩක් ඉඩ තීරුවක් වගා කරන්න පුළුවන්. රෝඩ් සයිඩ් කල්ටිවේෂන් කියලා අපි ඒක අඳුරගන්න සංකල්පයක්. ඊට අමතරව තියෙනවා දැන් තනි පුද්ගලයෙකුට වගා කරන්න ඉඩම් නැති වුණත් යම්කිසි ප්‍රදේශයක ඉන්න පිරිසක් එකතු වෙලා පොදු ඉඩමක් වගා කරන්න පුළුවන්. ඒකට අපි කියනවා කොමියුනිටි ෆාමින් කියලා. ඒතර මේ සංකල්පයත් අතරම නාගරික පරිසරයට ගේන්න පුළුවන් හොඳ සංකල්පයක්. නාගරික පරිසරයේ සමහර ක්‍රීඩාංගනවල යම් ස්ථාන අපිට වෙන් කරගන්න පුළුවන්. ක්‍රීඩාංගනේ පසක තියෙන ඉඩමක් අපිට වෙන් කරගෙන සමූහයක් ලෙස එකතු වෙලා වගා කරන්න පුළුවන්. ඒතර මේ වගේ සංකල්පත් අපි ඇත්තටම සමාජයට ගෙනියන්න ඕනේ. කියන්න තියෙන පණිවිඩය තමයි වගා කරන්න පුළුවන් හැමතැනකම වගා කරන්න. ඒකෙන් අපිට යම්කිසි අස්වැසිල්ලක් ගන්න පුළුවන් මේ ඉදිරියේදී එයි කියලා අපි අපේක්ෂා කරන ආහාර අර්බුදයට. බොරදිය මංකඩ කෘෂිකාර්මික භෝග නිෂ්පාදනයේදී වාණිජ මට්ටමින් එහෙම නැත්නම් ඉතාමත් වැඩි බලාපොරොත්තු ඇතිව අපි භෝග වගා කරනවා නම් ඒ සඳහා නිර්දේශයන් ඉදිරිපත් වී තිබෙන්නට පුළුවන්. වගා කළ යුතු නිර්දේශ ප්‍රභේද හඳුන්වා දෙන්නට පුළුවන්. ඒත් එක්කම කෘමීන් හා රෝග පාලනය කිරීම සඳහා කිසියම් විද්‍යාත්මක ක්‍රමවේද තිබෙන්නට පුළුවන්. හැබැයි අද දවසේ අවශ්‍යතාවය වන්නේ එම තාක්ෂණික කරුණු ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමට වඩා ඉඩ ඇති හැමතැනකම යමක් වගා කිරීම සඳහා කටයුතු කිරීමයි. ඔබට තමන්ට හිතවත් කෙනෙක්ගෙන් ලැබෙන බීජ සාම්පලයක් නොයසේ නම් බෝග දඩු කීපයක් නොයසේ නම් පැල කීපයක් තමන්ගේ වගා අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මුලපුරන්ට යොදාගන්ට පුළුවන්. මේ සරු පසක් තිබෙන රටේ ඉදිරියේදී බලාපොරොත්තු වන මට්ටමේ භයානක ආහාර අර්බුදයකින් තොරව ඉතාමත් සුරක්ෂිත රටක ජීවත්වීමට නම් අද අපි වගා සංග්‍රාමයට සාමූහිකව පිවිසිය යුතුයි. එම අධිෂ්ඨානය සමගින් අදත් බොරදිය මංකඩෙන් සමුගන්නටයි සූදානම. බොරදිය මංකඩ අද වැඩස්ටාන මමත් සමග ඉදිරිපත් කළා තරංගනීල් ධර්මසේන. මම අජිත් ගුණසේකර. ශබ්දාගාර කටයුතු සමග සංස්කරණ දායකත්වය ධනුස්ක බණ්ඩාරගෙන්. වැඩස්ටහන් නිෂ්පාදනය අමිල දුෂ්මන්ත. බොරදිය මංකඩ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රූපවාහිනී හා ගුවන් විදුලි ගොවි සේවාවේ ඉදිරිපත් කිරීමක්.